සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතිය නිදරුවනි අද ධර්ම දේශනාවට නියමිතව තිබෙන්නේ නන්දි විශාල කියන සූත්‍ර දේශනාව. අපේ බෞද්ධයෝ දන්නවා නන්දි විශාල කියලා ජාතක කතාවක් තියෙනවා. මේ ජාතක කතාවට සම්බන්ධ නැහැ. ඒ නන්දි විශාල ජාතකයෙන් කියන්නේ මේ වචනේ තියෙන බලය. දැන් නන්දි විශාල කියලා කියන්නේ ගුණෙක්. මේ ගුණා තමන්ගේ ගුරුවරයාට කිව්වා තමන්ගේ ස්වාමියාට කිව්වා මාව කරත්තේ බැඳලා කරත්ත 500ක් බැඳලා ලොකු මුදලක් එක්ක ඔට්ටුවක් අල්ලන්න කිව්වා. මම මේ ටික ඔක්කොම අදිනවා කිව්වා. දැන් ලොකු ලාභයක්නේ. දැන් මේ ස්වාමියා මොකද කළේ නන්දි විශාලට ඉස්සර කතා කළේ පුතේ කියලා. බොහොම ආදරෙන් කතා කරන මේ මිනිස්සයා මොකද කළේ කරත්ත 500 බැඳලා මෙන්න මේ නන්දි විශාල ටික ඇදපන් ගොනෝ කියලා කිව්වා. ඇදපන් ගොනෝ කිව්වා විතරයි මේක ඇද්දේ නැහැ. පෙරදුනා. පෙරදුනාට පස්සේ දැන් සල්ලි ටික වියදන්නේ දැන් පෙරදුනානේ. කල්පනා කර කර ඉන්නකොට නන්දි විශාල ගිහලා තම ස්වාමියාගෙන් ප්‍රශ්න කළා මම මේ ගෙදර කොතනකවත් මල මුත්‍රා කරලා තියෙනවද? මං ඔබට අකීකරු වෙලා තියෙනවද? මං කවදාවත් උඹට කරදරයක් කළා නැහැ. කාටද මේ කියන්නේ? ස්වාමියාට. එහෙනම් මොකද ඔබ වෙනදා මට පුතේ කියලා ආදරෙන් කතා කරන ඔබ අද මට ඇදපන් ගොනෝ කිව්වා විතරයි මට කේන්ති ගියා. ඒ නිසයි මං ඇද්දේ නැත්තේ. ආයි කරත්ත තව 500ක් එක ඒ ඔට්ටුව වැඩි මේ දෙගුණ කරන්න කිව්වා. මං ඇදලා පෙන්නන්නම් කිව්වා. ආයි කරත්ත ටික ඔක්කොම බැඳලා මේ ගුණා ළඟට ගිහලා ඔළුව අත ගාලා කිව්වා මගේ පුතේ ඇදපන් කිව්වා. කරත්ත ටික ඔක්කොම ඇද්දා. ඒ නන්දි විශාල ජාතක කතාව. කෙටියෙන් ඔය කිව්වේ. ඒ ජාතකයේදී නන්දි විශාල වෙලා උපත්තිය ලැබුවේ කවුද? බෝසතාණන් වහන්සේ. බමුණ වෙලා උපත්තිය ලැබුවේ ආනන්ද සාමින් වහන්සේ. දැන් මේ සංයුත්ත නිකායේ සගත වර්ගයේ තියෙන මේ සූත්‍රය නන්දි විශාල කියලා දේව පුත්‍රයෙක්. එකම නම් තියන අය ලෝකේ ඕන තරම් ඉන්නවනේ. දැන් සිරියාවතිලා කොච්චර ඉන්නවද? ගොඩාක් ඉන්නවා. එකම නම මේ. එතකොට දැන් මෙතන මේ සූත්‍ර දේශනාවේදී කියන්නේ නන්දි විශාල කියන්නේ දේව පුත්‍රයෙක්. සෑමදාම පින්වත්නි රාත්‍රී කාලේ තථාගත බුදුරජාණන් වහන්සේ එලිපත්තේ කියන්නේ මිදුලේ වැඩ ඉන්නවා. තනියෙන්. සාමාන්‍ය රාත්‍රී 12 සිට 2 දක්වා වාගේ කාලේ. මොකටද එළියේ වැඩ ඉන්නේ තනියෙන්? විවිධ දෙවි දේවතාවෝ එනවා. මිනිසුන්ට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පේනවා. මේ එන්නේ මොකටද? තමන්ගේ ළඟ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරලා උත්තර සොයා ගන්න. විවිධ ප්‍රශ්න ගොතාගෙන එනවා දෙයියෝ. මේ අපිට වඩා මේ ප්‍රශ්න තියෙනවා දෙයියන්ට. මේ අපේ ප්‍රශ්න මොකද? අපේ මිනිස්සු ප්‍රශ්නයක් අහන්න දන්නේ නැහනේ. දැන් අපේ මිනිස්සු කවදාවත් ආන්දරු කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරනවද? ස්වාමීනි අපිට කියන්නකො ධම්ම විජය සම්බොජ්ජංග කියන්නේ මොකද්ද? අද වෙනකන් එහෙම ප්‍රශ්න කරලා නැහැ. ඒවා නෙමෙයි වෙන ප්‍රශ්න අහනවා. ලෝකේ නැති එළවට වැඩකුත් නැහැ, මෙලොවට වැඩකුත් නැහැ මේ ප්‍රශ්න. නමුත් මේ දේව පුත්‍රයෝ ඇවිල්ලා ප්‍රශ්න කරන්නෙම මෙලවත් පරලවත් දියුණුව සලසන ප්‍රශ්න. දැන් මංගල සූත්‍රයේ පේනවනේ. මංගල සූත්‍රයේ කවුරුත් ගිහිලා සවැත් නුවර මිනිස්සෙක් ගිහිලා ප්‍රශ්න කළේ නෑ බුදුහාඳුරන්ගෙන්. මෙලව දියුණුවට පරලොව දියුණුවට කරුණු මොකද්ද කියලා දේව පුත්‍රයෙක් කියලා ප්‍රශ්න කළේ. පරාභව සූත්‍රයේ මෙලවත් පරලොවත් දුකටපත් වෙන්න කාරණා. පරාභව සූත්‍රයේ බුදුහාඳුරු දේශනා කළේ දෙයියන්ට. දැන් මෙන්න මේ දේව පුත්‍රයාගේ නම නන්දි විශාල. මේ දේව පුත්‍රයා රාත්‍රී කාලේ මුළු පලාතම බබලවාගෙන අභික්ඛන්තාය රත්තිය රාත්‍රිය ඔක්කොම බබලවාගෙන ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වුණා.
දැන් පැත්තකින් ඉන්න මේ දේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් බොහොම ලස්සන ප්‍රශ්නයක් මේ ගාථාවෙන් දේව පුත්‍රයාගේ ප්‍රශ්නේ හරි ලස්සනයි. මේ දේව පුත්‍රයාගේ නම මතක තියාගන්න නන්දි විශාල. මොකද්ද මේ ප්‍රශ්නේ? චතු චක්කං ස්වාමීනි මේ මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු මේ මිනිසුන්ගේ යාත්‍රාව කියන මේ ජීවන ගමන අපි කවුරුත් මේ ජීවන ගමනේනේ යෙදිලා ඉන්නේ යාත්‍රා කරන ගමන් කරන මේ ලෝකේ උපත ලබාපු සෑම කෙනෙක්ම චතු චක්කං ඒ කියන්නේ මේ යාත්‍රාවේ අපේ යාත්‍රාවේ තියෙන රෝද හතරක් දැන් රෝද හතරක් කියන්නේ මෙතන දැන් තිරිසංගත සත්තු ඉන්නවනේ සිව්පා සත්තු පොදුවේ ගත්තාම රෝද හතරක් තියෙනවා අපිට අත් දෙකයි කකුල් දෙකයි නවද්වාරං රෝද හතරක් තියෙනවා ඒ විතරක්ද නෙමෙයි මේ ශරීරයේ තියෙනවා ద్వාර 9ක් ద్వාර 9ක් තියෙනවා ඊළඟට මේ ශරීරයේ ඇතුලේ තියෙනවා විවිධ අසුචි දැන් රෝද හතරක් තියෙනවලු නව ద్వාර තියෙනවා අසුචි පිරීලා තියෙනවා මඩේ උපන් පංකජාතං කියන්නේ ඒකයි මඩේ උපන් නිතරම ලෝභයෙන් යුක්තව කටයුතු කරන සත්වයා මේ සසරින් එතර වෙන්නේ කොහමද කතං යාත්‍රා භවිස්සති චතු චක්කං සක් සතරක් තියෙන නවද්වාරං ద్వාර 9ක් තියෙන අසුචියෙන් පිරුණ ලෝභයෙන් යුක්ත මඩේ උපත ලබාපු මේ ලෝකේ ඉන සත්වයෝ කෙසේද සසරෙන් එතර වෙන්නේ මේකයි ප්‍රශ්නේ දේව පුත්‍රයාගේ තේරුණාද ප්‍රශ්නේ තේරුණානේ මේ දෙයියන්ගේ ප්‍රශ්න මොකද්ද දෙයියා කියන්නේ චතු චක්කං මේ සත්වයාට මේ යාත්‍රාව පදවන අපිට දැන් වාහනයකට රෝද හතරක් තියෙනවානේ ඒ වගේ අපිටත් තියෙනවා මේ රෝද හතරක් කකුල් දෙකයි අත් දෙකයි එතකොට මේ චතු චක්කං කියන මේ සක්සතරක් තියෙන මේ ශරීරයේ තියෙනවා නවද්වාරං ద్వාර 9ක් තියෙනවා ඒ ద్వාර 9න් නිතරම කරන්නේ මොකද්ද ගඳ ගානේව අසුචි පිට වෙනවා ద్వාර වලින් ඊළඟට කියනවා පුන්නං ඒ කියන්නේ අසුචි පිරිච්ච ශරීරයක් මේක බණ පොතේ ලස්සනට කියනවා පුන්න වච්ච කුටි විය මේ ශරීරේ නිකන් අසුචි පිරිච්ච වැසිකිළියක් වගේ ඇවිදින වැසිකිළියක් මේ අපි ළඟ තියෙන්නේ මේක තියාගෙන තමයි මිනිස්සු යුද්ධ කරන්නේ කෝලාහල කරන්නේ ඉරිසියා කරන්නේ වෛර කරන්නේ ලෝකේ නැති විනාශ වැඩ ඔක්කොම කරන්නේ මේ ඇවිදින වැසිකිළියක් තියාගෙන මේ ශරීරේ ගන්න දෙයක් නැහැනි මොකක්වත් ලස්සන කතාවක් තියෙනවා දැන් බලන්න මේ ශරීරේ පිටින් බලනකොට බොහොම ලස්සනයි මේක මුලේ ඉඳලා දෙකට පළලා එළිය තියෙන ටික ඇතුලේ තියෙන ටික එළියට දාලා එළිය තියෙන එක ඇතුලට තියලා මාලා තිබ්බොත් වෙනම සේනාවක් දාන්න ඕනේ කපුටන්ගෙන් බල්ලන්ගෙන් මේවා බේර ගන්න. නැත්නම් කොට යනවා. මේ ශරීරයේ ඇතුලේ තියෙන ටික බේර ගන්න. මේ ශරීරයට තමයි කිව්වේ ඇවිදින වැසිකිළියක් වගේලු. නිතරම ඕජාව ගලනවා. නිතරම. ඒ මදිවට ලෝභෙන් යුක්තයි. නිතරම අපි ලෝභෙන් ඉන්නේ. ඕනම දෙයක් මා සතු කරගන්නයි මං ආස. ලෝභෙන් යුක්ත මේ සත්වයා සසරින් එතර වෙන්නේ කෙසේද? කතං යාත්‍රා භවිස්සති. මේ සසර කියන්නේ බොහොම දුකයිනේ. ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අප්‍රිය දේ ළඟට එනවා, ප්‍රිය දේ නැති වෙලා යනවා. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. පොදුවේ ගත්තාම මේ සංසාර මේ පංචස්කන්ධේම දුකයි. මේ දුකින් සත්වයා එතර වෙන්නේ කෙසේද? මේකයි දේවතාවගේ කාගේද නන්දි විශාල දේවතාවගේ ප්‍රශ්නේ. තව සැරයක් මේ ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න. රෝද හතරක් තියෙන, නවද්වාර තියෙන,
අසුචියෙන් පිරිච්ච ලෝභෙන් යුක්ත මඩේ උපන් මේ සංසාරේ කියන්නේ මඩ ගොඩක්. ඒකනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේව නෙළුම් මලට උපමා කරන්නේ. බුදුරජාණන් වහන්සේ බලන්න දැන් පන්සල්වල චිත්‍රවල බලන්න නෙළුමක් උඩයි බුදුහාඳුරු වැඩ ඉන්නේ. ඉස්සරම කාලේ බුද්ධ රූපේ කවුරුත් ඇඳේ නැහැ බයට. ඒ කාලේ බුදුරජාණන් වහන්සේව පෙන්වුවේ නෙළුම් මලෙන්. දැන් ඔය සාංචියට එම ගියාම ඉන්දියාවේ සාංචි තොරන් වල තියෙනවා. නෙළුම් මල පිරිසිදුම සංකේතය. ඇයි නෙළුම් මල ওই තරම් පිරිසිදුයි කියන්නේ? මඩ ගොඩේ. දැන් විලේ වැවේ පොළවේ මඩේ තමයි නෙළුම් අල තියෙන්නේ. මේ මඩේ තියෙන නෙළුම තමයි උඩට එන්නේ. අර මඩ වතුරේ ගෑවි අර ගඳ ගාන වතුරෙන් මේක උඩට එනවා. පෝට්ටුවත් ගෑවි තියෙනවා වතුරේ. මේක පිපෙනකොට උඩට ඇවිල්ලා පිපුණම මඩ ගෑවෙන්නෙත් නෑ වතුර ගෑවෙන්නෙත් නෑ තනි වෙලා තියෙනවා උඩට ඇවිල්ලා. එතකොට මේ සංසාරේ නැමැති මඩ ගොඩේ තමයි බුදුහාමුදුරුවෝ උපන්නේ. අම්මා තාත්තට දාව. නිකම්ම පහළ වුණා නෙමෙයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමෙයි මිනිස්සෙක්. මව් කෙනෙකුගේ කුසේ ඉඳලයි මේ බෝසතාණන් වහන්සේ උපන්නේ. එතකොට මෙන්න මේ මඩ ගොඩේ උපන් බුදුරජාණන් වහන්සේ නෙළුමක් වාගේ මඩේ ගෑවෙන්නේ නැතිව මේ ලෝකේ බබලවන්න උඩට ආවා. ඒකයි මේ දේවතාව කියන්නේ. මඩේ උපන් අපි සත්වයා කතං යාත්‍රා භවිස්සති. කෙසේද මේ සසරින් එතර වෙන්නේ? ඒකට බුදුරජාණන් වහන්සේ මේ නන්දි විශාල කියන දේව පුත්‍රයාට උත්තර දුන්නා. දැන් මේ වයසක අම්මලා දන්නවා මේ උත්තරේ කියන්නේ මොකද්ද කියලා. රෑන කියන්නේ මොකද්ද? රෑන. ලණුවට කියන්නේ. දැන් ඉන්න අය දන්නේ නැහැ. වරපට කියන්නේ මොකද්ද? වරපට කියන්නේ කරත්තේ බඳිනවනේ ලණුව අල්ලලා. ලණුව බඳින්නේ වරපට කියන්නේ ඒකට. එතකොට බුදුහාමුදුරු මේ උත්තර දෙන ලස්සන බලන්න. රෑනද වරපටද? ලාමක ඉච්ඡාව. ලාමක ඉච්ඡාව කියන්නේ ලාමක සතුට. ලාමක සතුටු තියෙන පොඩි සතුටු. ඒ පොඩි සතුටු තමයි අන්තිමට ලොකු වෙන්නේ. මේ පුංචි සතුට ලෝභේන පාපකම්. ලෝභයත් එක්ක පවට මුල් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේවපුත්‍රයාට දෙන උත්තරය හරි ලස්සනයි. රැහනද වරපටද ලාමක ඉච්ඡාව ආසාවද ඊළඟට ලෝභයද යම් කිසි කෙනෙක් දුරු කරනවා නම් ඒතං යාත්‍රා භවිස්සති එයා මේ සසරින් එතර වෙනවා. දැන් ඕක හොඳට මතක තියාගන්න. පොඩි ලණුවකින් යමක් බැන්දොත් කඩන්න පුළුවන්. චූටි නූලකින් එහෙම බැන්දම කඩන්න පුළුවන්. ඇද්ද ගමන් කැඩෙනවා. නූල් පොටවල් 100ක් 200ක් එකතු කරලා ලණුවක් කරලා බැන්දොත් කඩන්න බෑ. රැහන කියන්නේ කඩන්න පුළුවන් එකක්. ඒක වරපට වෙන්නේ නූල් ගණනාවක් එකතු වෙලා. එතකොට මෙතන ලාමක ආසාව කියන්නේ දැන් බලන්න S2. S2 රූපයක් දකින්න. රූපයක් දකින්නකොට මොකද වෙන්නේ? ලාමක ආසාවක් ඇති වුණා ලස්සනයි. ලස්සන නිසා ආසාවක් ඇති වුණා. ආසාව එතනින් නතර වෙන්නේ නැහැ. ඒ ආසාව එනකොට පොඩි නූලකින් බැඳා වගේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ රූපේ මා සන්තක කරගන්න ඕන, මට මේක ඕන. මට මේක සන්ත මා සතු කරගන්න ඕන කියලා මේක හිතනකොට අර නූල වැඩි වෙලා වරපට වාගේ බැඳෙනවර රූපෙට කඩා ගන්න බෑ. දැන් අද වුණත් පාරේ යනකොට බලන්නකෝ ලස්සන රූපයක් දැක්කා. මේක බැලුවා. බලලා මෙයා යනවා. යන්නේ සිත මෙතන තියලා. ඒකනේ පාරේ යන මිනිසුන්ගේ ඇඟේ යැප්පෙනවා, කාර් එකේ යැප්පෙනවා, බස් එකේ යැප්පෙනවා, කානුවේ වැටෙනවා, බෝක්කුවේ වැටෙනවා. ඇයි මේ යන්නේ දැන් අර රූපේ තමා සන්තක කරගන්න තියෙන ආසාවෙන්.
ඒ නිසා මොකද වුනේ මේක දැන් වැඩි වුණා බැඳීම. ඇස විතරක් නෙමේ කනත් එහෙමයි. දැන් සමහරු බලන්න නිතරම සින්දු කිය ඉන්න අය ඉන්නේ. උයන්න ගියත් සින්දු කියනවා. වැසිකිළියට ගිහිල්ලා සින්දු කියන අය ඉන්නේ. ඇයි පළවෙනි වතාවේ සින්දුව කනට වැටුණා, පොඩියට බැඳුණා, ඊළඟට කන මේක නිතර නිතර ආශ කරනවා, ඉල්ලනවා. ඒක දැන් කටපාඩම් වෙලා තමන් ඒකට වසී වෙලා ඒක බැඳුණා. ඉස්සල්ලාම ආසාව පටන් ගන්න පොඩියට. පුංචියට පටන් ගන්න. ඊළඟට දිවයි රසයි. දිවයි රසයි. දැන් බලන්න ඒක වැරදි පැත්තට යන්නේ නැටි. මුලින්ම චුට්ටක් බොනවා. මුලින්ම මිනිස්සු බොනකොට චුට්ටක් බොනවා. මේක ආස ඉතිලා ඊට පස්සේ උදේ ඉඳලා බොනවා. වරපටෙන් බැඳා වගේ. මුලින් පටන් ගන්න චුට්ටයි. දැන් මන් දිහා බලන්නකො මම ඉස්සල්ලාම බුලත් කෑල්ලක් කෑවා. කෑල්ලයි. ඊළඟට බැලුවා පුවක් කෑල්ලක් එක කන්න. ඒ දෙකත් එක වළඳනකොට දුම්කොළ කෑල්ලකුත් වැළඳුවා. දැන් මොකද වුනේ? මේක කනවා ඉවර යන්නේ. ඔන්න බැඳිලා. සිගරට් බොන මිනිස්සයා බලන්න. එකක් බොනවා ඒක වැටෙනකොටම තව එකක් තියාගන්න. එතකොට මේ ලාමක ආශාව මේක මොකද උනේ වැඩි වෙලා කඩා ගන්න බැරි තරමට ඒකට වශී වෙනවා. ඇබ්බැහි වෙනවා කියන්නේ ඒකටයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලාමක ආශාව නිසා තමයි ලෝභය වැඩි වෙන්නේ. දැක්කා අතෑරියා නෙමේ දැක්ක දෙයට ලෝභ වුණාම ඒක තමා සන්තක කරගන්නමයි උදේ ඉඳලා මිනිස්සු වැඩ කරනවා. උදේ ඉඳලා. දැන් බලන්නකෝ කුස ජාතකයේ කියන්නේ ඕකනේ. කුසපබා කියන්නේ මොකද්ද? අර රූපෙට වසී වෙලා. මේ රටේ රජ්ජුරුවෝ ගිහිල්ලා අර ගෙදර වැඩ කරනවා. එතකොට මෙන්න ලාමක ආශාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? ලෝභය වැඩි. ලෝභය වැඩි වෙනකොට තමයි සසර දිග්ගැයෙන්නේ. ඒ නිසා තමයි පාප කර්ම සිද්ධ වෙන්නේ. ලෝභය නිසා. ලෝභය කියලා කියන්නේ පින්වතුනි අකුසල මුල් තුනෙන් එකක්. බරපතලම සසර දුකට ප්‍රධානම කාරණාව තමයි ලෝභය. ඒ ලෝභයටම තමයි තණ්හාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හක්කයෝ නිබ්බාන. නිවන කියලා කියන්නේ තෘෂ්ණාව නැති තැන. එතකොට දැන් බලන්න නිරෝධ සත්‍ය ධම්මචක්කයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ අනාලයෝ. අනාලයෝ කියලා කියන්නේ ආලයක් නෑ. ආලය කියන්නේ ලෝභය. දැන් බලන්න මේම තව ටිකක් පැහැදිලි කරන්න. දේවාලය කියන්නේ ඇයි? දේවාලය කියන්නේ දෙයියෝ ඉන්න නිසා. දෙයියෝ ඉන්න තැනට කියනවා දේවාලය. දැන් මේ දේවාලේ දෙයියෝ නැහැ. එතකොට ඒකට අපි දේවාලය කියනවද? නෑ, දෙයියෝ නැත්තම් එතන දේවාලයක් නෑ. බුද්ධාලය කියනවා බුදු ගෙදරට. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට කියනවා බුද්ධාලය. එතන බුදුහාමුදුරු නැත්තම් එතන බුද්ධාලයක් නෑ. එතකොට තෘෂ්ණාවට කියනවා ආලය. ආලය නැත්තම් අනාලයෝ නිවන. අනාලයෝ කිව්ව නිවනට. ආලය කියන්නේ තෘෂ්ණාවට. දෙයියෝ නැත්තම් මේ දෙයියෝ ඉන්න නිසා දේවාලය. දෙයියෝ නැති වුණාම එතන දේවාලයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියට කියනවා බුද්ධාලය. බුදුරජාණන් වහන්සේ එතන නැත්තම් බුද්ධාලයක් නැහැ. තෘෂ්ණාවට කියනවා ආලයෝ. තෘෂ්ණාව නැත්තම් අනාලයෝ. එතකොට මේ සසරින් එතර වෙන්න කැමති නම් කල යුතු පළවෙනි කාරණාව තමයි තෘෂ්ණාව නැති කරන එක අතෑරීම. අතාරිනවා. මිදෙනවා කියනවනේ මුක්ති කියන්නේ මුක්ති. මිදෙනවා. මොකෙන්ද මිදෙන්නේ? ආසාවෙන්. මේ පුංචියට පටන් ගත්ත ආසාව තමයි විශාල වෙන්නේ. පුංචියට ලාමක ඉච්ඡාව කිව්වේ ඒකයි. ලාමක ඉච්ඡාව.
මේ ලාමකව පුංචියට පටන් ගන්න මේ පොඩි ආසාව නිතර නිතර වැඩ කරලා මේක අර වරපට වාගේ S2යි රූපේ බන්දලා දානවා. කඩා ගන්න බෑ. ඒ බැඳීම පේන්නේ නැහැ. ඒක පේන්නේ නැහැ. කනයි ශබ්දයි බන්ධනවා. කෙලෙස්. මෙතන වරපට කියන්නේ කෙලෙස් වලට නමක්. නාසිකාවයි සුවඳයි බන්දලා දාන. දිවයි රසයි බන්දලා දාන. කයයි ස්පර්ශයයි බන්දලා දානවා. ඊළඟට මොකද උනේ මේක කඩා ගන්න බැරි වෙනවා. මේ බැඳීම නිසා ආශාව, මගේකම, ඕනකම, ලෙංගතුකම, පෙරේතකම මේ ඔක්කොම තෘෂ්ණාවට කියන නම්. මේ තෘෂ්ණාව විවිධ නම් වලින් සිතේ ඇති වෙනවා. ඒ නිසා බැඳීම වැඩි වෙනවා, කඩා ගන්න බෑ. ඒ නිසා සසර ඉපදී මෙරි මේ සංසාරේ දුක් විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රෝධ සතරක් තියෙන, නවද්වාරේ තියෙන, අසූචියෙන් පිරිච්ච, ලෝභයෙන් යුක්ත මඩේ උපන් මේ සත්වයා ඊතර වෙන්න නම් මොකද්ද කරන්න ඕන? ලාමක ආශාවෙන් බැඳිච්ච මේ බැඳිලි, ලාමක ආශාව කෙලෙස් වලින් බැඳිච්ච මේ රැහැනද වරපටද මේ බන්ධ මේක ඇස් දෙකට පේන්නේ නැහැ මේ බැඳීම. අම්මා දරුවෝ එක්ක බැඳිලා. අම්මා දරුවෝ එක්ක බැඳිලා. ඒක පේන්නේ නැහැ ඇස් දෙකට. එතකොට අපි යම්කිසි දෙයක් එක බැඳුනම තමයි ප්‍රශ්නේ වැඩි වෙන්නේ. ප්‍රේමතෝ ජායති සෝකෝ. අඬන්නේ, වැළපෙන්නේ, කෑ ගහන්නේ, ගඟේ පනින්නේ වෙන මොකක්වත් නෙමෙයි. මගේ දේ නැති වෙනකොට මට ඉවස ගන්න බෑ. ඔන්න ලෝභය කිව්වේ ඒකයි. ලෝභය නිසා අඬනවා, වැළපෙනවා, කෑ ගන්නවා. එතකොට මෙතනදී තථාගතයන්න් වහන්සේ වදාලා මෙන්න මේ ලෝභය මුලින්ම උගුල්වලා දාන්න ඕන. තනින් තන කඩලා දැම්මට මදි. ඒකට උපමාවක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ. මේ අය දන්න උපමාවක්. විශාල ගසක් තියෙනවා. මේ විශාල ගස මැද්දෙන් කැපුවොත් කලක් යනකොට මොකද වෙන්නේ? නැවත පැලවෙනවා. ආයි වැස්ස වැටිලා, වතුර වැටිලා, තැන් වලින් ආයි පැලවෙලා එනවා. ඒ විශාල ගසම මුදුන් මුලෙන්ම ගලෝලා කපලා පුච්චලා දැම්මොත් ආයි පැලවීමක් නැහැ. ඒක ඉවරයි. ඒ වගේ මේ සිතේ තියෙනවා කෙලෙස් ධර්ම 1500ක්. අපේ මේ බණ කියන මා ළඟත් වාඩි වෙලා ඉන්න ඔය ඇත්තෝ ළඟත් එකක් දෙකක් තුනක් නෙමෙයි කෙලෙස් ධර්ම තියෙනවා 1500ක්. ඒ ගැන දැනගන්න ඕන නම් අපවත් වී වදාළ අතිගරු රේරුකාණී චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ ලිව්වා පොතක් කෙලෙස් 1500. පොතේ නම අරගෙන කියවන්න. තේරුම් ගන්න බෑ, පළවෙනි සැරේ කියනකොට තේරුම් ගන්න බෑ. මේවා මේ වෙන කොහෙවත් නෙමෙයි තියෙන්නේ, කඩසාප්පු වල නෙමෙයි. තියෙන්නේ අපේ සිතේ. ඇස් දෙකේ, නාසයේ, කටේ, දිවේ, ශරීරේ නෙමෙයි. මේ කෙලෙස් කියන ඒවා තියෙන්නේ කොයිද? මිනිස්යාගේ සිතේ. දැන් ඒකයි මෙතනින් වදාලේ මේ ලෝභය කියන මේ කෙලෙස් ටික මුලින්ම ගලවලා දැම්මොත් ඒකට කියනවනේ සමූල ඝාතනය කියලා කියන්නේ. සහ මුලින්ම ගලවලා දාන මොනවද කෙලෙස්? ගලවලා දාන කෙනාට පුළුවන්කම තියෙනවා මේ ගෝර බියකරු සසරින් එතර වෙන්න. මේක වදාලේ බුදුරජාණන් වහන්සේ නන්දි විශාල කියන දේව පුත්‍රයාට. පින්වත්නි, මේ ලෝකේ උපත ලබාපු අපි කවුරුත් අපි සෑම දෙනාම නිතරම ප්‍රාර්ථනා කරන්නේ මට ලැබෙන්න ඕන. මගේ ඇස් දෙක ප්‍රිය කරන දේ දෙන්නමයි මම කැමති. මම කැමති නෑ ඇස් දෙකට අකමැති දේවල් පෙන්වන්න. මම කැමති ඇස් දෙක පිනවන්න. මම කැමති දිව පිනවන්න. මම කැමති කන පිනවන්න. මම කැමති නාසිකාව පිනවන්න.
මම කැමති ශරීරේ පිනවන්න. මේ පිනවන්න යන නිසා තමයි ලාමක විදියට ආසාව ඇති වෙන්නේ. ලාමක විදියට මේක ඇති වෙනවා. අර මුලින් කිව්වා වගේ රූපයක් දැක්කා. දැක්ක රූපේ එතන තියලා ගියා නම් ඉවරයි නෑ. අපි සිත රූපේ ළඟ තියලා කය අරගෙන යනවා. ඉතින් පාරේ යනකොට කාර් එකේ වැදිලා ඉස්සරහා එන මිනිහාගේ ඇඟේ ඇප්පිලා කාණුවේ වැටිලා සිය නැතුව යන්නේ සිත අර රූපේ ළඟ. ඒකනේ කායගත සතිය වඩන්න කිව්වේ. දැන් අර අනුරාධපුරේ කතාවක් තියෙන්නේ අටුවාවේ රාතන් වහන්සේ නමක් වඩිනවා. වඩිනකොට නෝනයි මාත්‍යයි දෙන්න පුංචි කලබලයක් ඇති කරගෙන නෝන තරහා වෙලා මා ගෙදර යනවා. මාත් ඒක තරහ වුණාම නෝන යනවනේ යන්න. දැන් මේ රාතන් වහන්සේ වඩිනවා නෝන එතනින් ගියා. යනින් ගමන් මේ උපාසිකාව මොකද කළේ? රාතන් වහන්සේව දැකලා කට ඇරලා hina වුණා. දත් ටික විතරයි මේ රාතන් වහන්සේ දැක්කේ. දත් ටික දැක්කා. දැන් ටික වෙලාවක් යනකොට මාත්‍යා දැන් නෝනාගේ පස්සෙන් එනවා සොයාගෙන. රාතන් වහන්සේව දැකලා වැඳලා ඇහුවා ස්වාමීනි මෙතනින් කාන්තාවක් එහෙම ගියාද? මේ රාතන් වහන්සේ කියනවා පිරිමියෙක්ද ගෑණියෙක්ද මන් දන්නේ නැහැ. ඇට සකිල්ලක් නම් ගියා කිව්වා. ඇයි දත් ටිකනේ දැක්කේ? අට්ටි සංඥාව වඩපු කෙනෙක්. ඒ නිසා පින්වතුනි නිරන්තරයෙන්ම මේ පොඩි පොඩි ආශාවල් අතාරින්න ඉගෙන ගන්න ඕන. ලාමකෝ පටන් ගන්න එක තමයි අන්තිමට කඩන්න බැරි තරමට බැඳෙන්නේ. වරපටෙන් අර ගොනාගේ කරත්තේ බැඳා වගේ. දැන් පොඩි ලණුවක් බැඳම පොඩියෙන් දෙයක් බැඳොත් ඒක කඩන්න පුළුවන්. නමුත් මේක ලණු පොටවල් ගණනාවක් අරගෙන බැඳොත් කඩන්න බෑ. ඇස රූපේ දැක්කා එතනින් ඉවර කරන්න ඕන. දැක්කා ඉවරයි. ඒක දිගට අරගෙන යන්න ගියොත් බැඳීම වැඩි වෙනවා. මධ්‍යමා ප්‍රතිපදාව කිව්වේ ඒකයි. සෑම දෙයක්ම මධ්‍යස්තව බලන්න ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට බලන්න ඕන. ඇලිච්ච තරමට දුක වැඩි වෙනවා. දැන් අද ගොඩ මිනිස්සු ඔය ඇලිච්ච නිසා තමයි ඔය අඬන්නේ වැළපෙන්නේ. දැන් බලන්න එක්තරා තරුණෙක් මේ දිග කතාවක් බොහොම කෙටියෙන් කියන්න. මේ තරුණයා කල්පනා කළා පැවිදි වෙන්න ඕන. මේ සසර දුකයි. ගිහිලා කොහමද පැවිදි වුණේ? ආජීවකයෙක් වෙලා. ඒත් පැවිද්දෝ වාගේ කොටසක්. පින්ඩපාත කරලා ජීවත් වෙන්නේ. ආජීවකයෙක් වෙලා පැවිදි වුණා. ආජීවකයෙකුට පුළුවන් කසාද බඳින්න. පින්ඩපාත කරන්නේ. නෝනා ගෙනියන්න පුළුවන් ගෙදර තියාගෙන පින්ඩපාත කරලා තමයි නෝනවත් පෝෂණය කරන්නේ. මේ ලස්සන කෙනෙක් බ්‍රහ්ම රාජයා වාගේ හිටපු කෙනා දැන් ඔන්න නෝනා කෙනෙක් ගෙනාවා. දැන් පින්ඩපාත කරලා නෝනවත් පෝෂණය කරනවා. දැන් කාලය යනකොට නෝනා ගැප් ගත්තා. දැන් නෝනට මාස 10 පිරීලා. දරුවා ලැබෙන්න කිට්ටුයි. නෝනා කියනවා මේ ආජීවකයාට තම ස්වාමියාට දැන් කාලේ ළඟයි. දරුවා ප්‍රසූත කරන වෙලාවේ ඌමනා කරලා තියෙනවා තල තෙල්. ඉස්සර ඔය ඉන්දියාවේ සෑහෙන තල තෙල්නේ පාවිච්චි කරන්නේ. ඉන්දියාවේ පොල් තෙල් නෑ. දකුණු ඉන්දියාවේ විතරයි පොල් තෙල් තියෙන්නේ. තල තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා තල තෙල් ගේන්න කියලා හැමදාම කියනවා. දැන් මේ ආජීවකයා පින්ඩපාත ගිහිල්ලානේ නෝනවත් පෝෂණය කරන්නේ. පින්ඩපාත ගියාම පාත්‍රයට තල තෙල්වක් කරන්නේ නැහැනේ කවුරුත්. දැන් මෙයා කල්පනා කරනවා දැන් තල තෙල් ඉල්ලන්නත් බෑ. කිසිම තැනක ඉල්ලන්න බෑ. මෙයාගේ වාසනාවට මොකද වුනේ? රජතුමාගේ මාලිගාවේ ගබඩාවෙන් ප්‍රචාරයක් යවනවා. ඕනෑම පැවිද්දෙකුට, නිගණ්ඨකයෙකුට, ආජීවකයෙකුට, පූජ්‍ය පක්ෂ කෙනෙකුට ගබඩාවට ඇවිල්ලා ගබඩාවේ තියෙන ඕන දෙයක් කාලා බීලා යන්න පුළුවන්, අරගෙන යන්න බෑ. කාලා බීලා යන්න පුළුවන්, අරන් යන්න බෑ කියලා නීතියක්. දැන් මේ ආජීවකතුමා දැන් අර බැඳීම නිසා දැන් මෝඩ වෙලානේ. බැඳිච්ච තරමට මෝඩ වෙනවා, අන්ධ වෙනවා. මේ ආජීවකයා කල්පනා කළා දැන් කරන්න තියෙන එකම දෙයයි උදේ පාන්දරම ගබඩාවට ගිහිල්ලා පුළුවන් තරම් තල තෙල් බොනවා. බීලා
ගෙදර ඇවිල්ලා තල තෙල් ටික වමනේ කරනවා. වමනේ කරලා රත් කරලා ගන්නවා. ඌමනා වෙලාට මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේ අර බැඳීම නිසා අන්ධ වුණා දුකමේ. දැන් මොකද කළේ? පාන්දරින්ම ගියා. අර ගබඩාවට ගිහිලා තියෙන තල තෙල් බෝතල් ගණන් බිව්වා. දැන් තෙල්නේ බීලා එළියට ආව ඇවිද ගන්නත් බෑ. දැන් තෙල් බීලා ඉතින් පුදුමාමාරුයිනේ දැන්. දැන් කැලේ මැද්දේ යන්න බෑ විසික් වෙවි එනවා. දැන් හරි ප්‍රශ්නයක්. බඩින් යන්නෙත් නෑ කටින් යන්නෙත් නෑ තෙල් ටික. දෙකම වෙන්නේ නෑ. කෑ ගගා යනවා දැන් අමාරු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා එක්ක වැඩියා. මේක දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔතනින් සිවුරක් එලන්නකො බිමින් ටිකක් වාඩි වෙන්න. දැන් මෙන්න බුදුරජාණන් වහන්සේ කැලේ යන ගමන් ගහක් යට කොහේ හරි වැඩ ඉන්නවා කියන්නේ මොනවාරි බණක් කියන්නයි මේ යන්නේ. ආනන්දාඳුර ඒක දන්නවා. වැඩ ඉන්න ගමන් පෙන්නවා මහණෙනි දැක්කද අර ආජීවකතුමා. ඒ ස්වාමීනි බලන්න තනියෙන් ඉන්නකොට බ්‍රහ්ම රාජයා වගේ හිටියා. ඊළඟට මොකද උනේ? කසාද බැන්දා. කසාද බැන්දාට පස්සේ බැඳීම වැඩි වුණා. දැන් දරුවෙක් ලැබෙන්නයි ආසන්න නෝනා ඉල්ලුවා තල තෙල්. දැන් තල තෙල් ගිහිල්ලා ඉල්ලන්නත් බෑ පාත්‍රයට වක් කරන්නේ නැහැ. මේ මෝඩයා මොකද කළේ? ගිහිල්ලා උගුර දක්වාම තල තෙල් ටික බිව්වා. දැන් කටින් යන්නෙත් නැහැ බඩින් යන්නෙත් නැහැ. බඩ අල්ලගෙන කෑ ගගා බඩ පිපිරලා මලා. ඇයි තෙල්නේ බිව්වේ උගුර දක්වා. එතනදී ලස්සන ගාතාවක් වදාලා බුදුහාමුදුරුවෝ. හරි ලස්සනයි මේ ගාතාව. සුඛිනෝ වතයේ අකිංචනා වේද ගුණෝ විජානා අකිංචනා සකිංචනා පස්ස වියඤ්ඤමානෝ ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ. සුඛිනෝ වතයේ අකිංචනා ඒ කියන්නේ බැඳීම නැත්තම් සුඛිනෝ සැපයි. බැඳුනේ නැත්තම් සැපයි. වේද ගුණෝ විජානා අකිංචනා ලෝකේ ඉන්න ලෝකේ වැඩවිසු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට බැඳීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේලා කනත් එක වේවා ගල් වෙනක වේවා බලන්න කිසි බැඳීමක් නැහැ. සැපසේ වැඩ හිටියා. එතකොට මේ ජනෝ ජනස්මින් පටිබද්ද චිත්තෝ මිනිස්සු එක්ක බැඳිලා. මිනිස්සු එක්ක බැඳිලා. එතකොට මේ දේව පුත්‍රයා කිව්වේ මොකද්ද? නව දොරකින් අසුචි වැగిරෙන අසුචි පිරිච්ච මේ ශරීරය. ඇවිදින වැසිකිළියක් තව වැසිකිළියක් එක්ක බැඳිලා. ඒකයි උතන කියන්නේ. මේ නවද්වාරකින් ගලන ඕජාව මේ පිළිකුල් සාගත ශරීරය දිහා බලලයි තව කෙනෙක් මේ ශරීරයට ඇලෙන්නේ. මේ ඇලීම මුලින් පුංචියට පටන් ගන්නවා. පටන් ගත් එක ලෝභේ බවට පත් වෙලා අර ආජීවකයාට මැරෙන්නත් සිද්ධ වුණා. ඇයි අර තෙල් ටික බීලා අර බැඳීම නිසා. ඒකයි මෙන්න රෑනද වරපටද ලාමක ඉච්ඡාව ලාමක ආසාවද ඒකම ලෝභයද යමෙක් දුරු කරයිද මුලින්ම උගුල්ලලා දාන්න ඕන. ආවට ගියාට කලාට නිවන් දකින්න බෑ. අන්න එබඳු කෙනා මේ සසර කතරින් එතර වෙනවා කියලයි තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුලින් දේව පුත්‍රයාට පිළිතුරු දුන්නේ. පින්වත්නි නිතරම අපි කල්පනා කරන්න ඕනේ බැඳීම් අඩු කරගන්න. බැඳීම් වැඩි කරගත්ත තරමට දුක වැඩි. පුළුවන් තරම් අඩු කරගන්න බලන්න ඕන. නිරන්තරයෙන්ම කල්පනා කරගන්න ඕන මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. දැක්කා ඒක එතනින් නතර කරන්න ඕන. දැක්ක දේ දිගින් දිගට ඇදගෙන යන්න ගියොත් බැඳීම වැඩි වෙනවා. කනට ශබ්දයක් වැටුණා ඒක එතනින් නතර කරන්න ඕන. ඒක දිගින් දිගට ඇදගෙන යන්න ගියොත් ප්‍රශ්න වැඩි වෙනවා. එතකොට දිවට රසක් වුණත් එහෙමයි. කෑවා එතනින් ඉවරයි. මේක දිගටම යන්න ගියොත් පෙරේත කමනේ. මෙලොවම ප්‍රශ්න.
මෙලොවම විපාක දෙනවා ඒවල ඒ ප්‍රශ්න විපාක. ඒ නිසා නිරන්තරයෙන්ම Taman දිහා බලන්න ඕන. මේ පුංචි පුංචි ආසාවල් වලට වශී වෙන්න හොඳ නැහැ. මේ පුංචි පුංචි ඒවා තමයි අර විශාල වෙලා තමන්ගේ ජීවිතය මේ සසර පුරා දුක් පිනිස මොන තරම් දුකක් විඳිනවද බලන්න මිනිස්සු. මේ සංසාරේ නිවන් දකින්න නැතුව යන අපි වෙන මොකක්වත් කරන්න ඕනේ නැහැ. මේ සසර අඬන්නම කාලය ඇති. මොන තරම් අඬනවද බලන්න. මේ සසර මොන තරම් ආත්මවලදී පිච්චිලා මැරෙනවද? මොන තරම් ආත්මවලදී අතපය කැඩෙනවද? මේ නිකන් ඉන්නවලට කල්පනා කරන්න. මේ අපිට ඔළුවක් තියෙන්නේ බුද්ධිය තියෙන්නේ කල්පනා කරන්න. ඒ කල්පනාව එක එක්කෙනාට එක එක විදියට තියෙන්නේ. ඒකයි ලොවට සංගරාවේ කතුවරයා කිව්වේ තම තම නැනපමණින්. 100ක් ඉන්නවනම් 100 දෙනාටම එක විදියට ධර්මයේ තේරුම් ගන්න බෑ. එක එක්කෙනාට තේරෙන්නේ එක එක විදියට. ඒකනේ ඔය කර්මස්ථානත් එක එක විදියට තියෙන්නේ. දැන් බලන්න බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති එක එක විදියට කර්මස්ථාන තියෙන්නේ. මොකද එක එක්කෙනාට ගෝචර වෙන කර්මස්ථාන තියෙන්නේ. එක එක්කෙනාට ගැළපෙන භාවනා. සියලු කෙනාටම මෛත්‍රී ගැළපෙන්නේ නැහැ. සියලු කෙනාටම අසුභ භාවනාව කරන්න බෑ. තම තමන්ට ගැළපෙන භාවනාව තෝරගන්න කිව්වේ ඒකයි. අන්න ඒ අනුව තම තමන්ගේ නැනපමණින් තමන්ගේ බුද්ධිය මේවල බලන්න ඕන. අපි සෑම දිනාටම උපතින් ලබාපු බුද්ධියක් තියෙනවා. ඒකට කියනවා පිරිසිඳ පඤ්ඤා. ටික ටික ලොකු වෙනකොට පාසලෙන්, ගෙදරෙන්, පන්සලෙන් ඇසීම නිසා අපිට ලැබෙනවා බුද්ධියක්. ඒකට කියනවා සුතමේ පඤ්ඤා. සුතමේ ඥානෙ කියන්නේ ඇසීමෙන් ලැබෙන්නේ. ඇසීමෙන් ලබාපු දේ තමයි අපි සිතන්න පටන් ගන්න. ඒක නිතර නිතර සිතනවා. එතකොට ලැබෙනවා තව බුද්ධියක්. ඒකට කියනවා චින්තාමේ පඤ්ඤා. සිතීම නිසා ඒක ලැබෙන්නේ. සිතීම නිසා ලැබෙන එක වැඩි දුරටත් ප්‍රගුණ කරනවා භාවනාවෙන්. එතකොට ලැබෙනවා භාවනාමේ පඤ්ඤා. ඔන්න මේ අපිට ලබා ගන්න තියෙන නුවණ ඕක. එක පාර්ථ භාවනාව කරලා ප්‍රඥාව ලබන්න නෙමෙයි. මුලින් තමන්ගේ නුවණින් බලන්න ඕන. ඊළඟට ධර්ම ශ්‍රවණය කරලා පොතපත කියවලා ඒ තුලින් තමන් ඇසීමෙන් නුවණ තව තව ශක්තිමත් කරගන්න ඕන. එතනින් නතර නොවි තමන්ගේ සිතින් තර්ක කරලා බලන්න ඕනේ සිතලා. කාලාමක සූත්‍රයේ වදාළ ඒකනේ. මේ බුදුරජාණන් වහන්සේ කිව්වයි අර නායක සාමින් වහන්සේ පණ්ඩිතාඳුරු කිව්වයි කියලා නෙමෙයි. තමන්ගේ බුද්ධියනොත් බලන්න ඕන. ඒකයි චින්තාමේ පඤ්ඤා. එතනින් නතර නොවි ඒ සිතපු දේ භාවනාවට නගන කොටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ ඒ බඳු කෙනෙකුටයි. ඒ බඳු කෙනාටයි සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝභය සහ මුලින් ඉවත් කරගෙන නිවන් දකින්න අවස්ථාව උදා වෙන්නේ. අපි කාගේත් පැතුම නිවනනේ. අපි කවුරුත් මේ පොරකන්නේ නිවන් දකින්න. ඉතින් නිවන් කිව්වම නිවන ලැබෙන්නේ නැහැ. නිවන කියන සැපය ඒ සුවය ලැබෙන්න නම් මධ්‍යමා ප්‍රතිපදාවේ ගමන් කරන්න ඕන. ඇලීමෙන් ගැටීමෙන් යන කෙනෙකුට මැදුම් පිළිවෙතේ යන්න බෑ. ඒ කෙනා ඇලීමෙනුයි ගැටීමෙනුයි මිදින්න ඕන. මේ ඇලීම නිසා තමයි වැඩිපුරම ලෝකේ ප්‍රශ්න, කරදර, කෝලාහල, යුද්ධ මේ ඔක්කොම තියෙන ඇලීම නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ තණ්හක්කයෝ නිබ්බාන. නිවන කියලා කියන්නේ තෘෂ්ණාව නැති තැන. එසේනම් පින්වත්නි මේ නන්දි විශාල කියන මේ සූත්‍රය අර ජාතක කතාවට කිසිම සම්බන්ධයක් නැහැ. සමහරු කල්පනා කරයි එදා අර නන්දි විශාල වෙලා හිටපු උෂභයා තමයි මේ මැරිලා දේව පුත්‍රයෙක් වුණේ කියලා. නෑ, එදා නන්දි විශාල කවුද? මේ අපේ බුදුරජාණන් වහන්සේ. එයා නෙමෙයි මේ ඒ නමින් හිටපු දේව පුත්‍රයෙක්. දැන් අදත් ඔය එක එක නම් වලින් 100 ගණන් ඉන්නවනේ.
මම මුලින් කිව්වේ සිරියාවතී කිව්වම සිරියාවතීලා 100ක් 200ක් ඉන්නවා. කරුණාවතීලාත් ඉන්නවා, සෝමපාලලාත් ඉන්නවා. ඒ වගේ ඒ භවයේදී නන්දි විශාල වෙලා මේ උෂභ රාජයා උපන්න අපේ බෝසතාණන් වහන්සේ. මේ කියන්නේ දිව්‍ය ලෝකේ හිටපු දේව පුත්‍රයෙක්. ඒ දේව පුත්‍රයාගේ නම නන්දි විශාල. රාත්‍රී කාලයක සවැත් නුවර ජේතවනාරාමයට ඇවිදින් බුදුරජාණන් වහන්සේට වැඳලා ප්‍රශ්න කළා. මේ නව චතුචක්කං රෝද සතරක් තියෙන නවද්වාරයක් තියෙන අසුචියෙන් පිරිච්ච මඩේ උපන්න ලෝභයෙන් යුක්ත මේ සත්වයා සසරින් එතර වෙන්නේ කෙසේද? ඒකට පිළිතුරු වදාලේ ලාමක ආසාවෙන් යුක්තව ඉන්න කෙනා රෑනද වරපටද මේ බැඳීම් සියල්ලම කෙලෙස් සියල්ලම ලෝභයත් එක්කම සහ මුලින්ම ගලවලා දැම්මොත් ටිකක්වත් ඉතිරි නොකර අබෑටයක්වත් ඉතිරි කරන්න බෑ. ඒකනේ සියලුම කෙලෙස් නසා රාහත් වුණා කියන්නේ. සියලුම කෙලෙස් නසා උප්පත්තිය නැති කරගෙන. ඒකනේ පින්වත්නි අපේ බෝසතාණන් වහන්සේ වදාළේ ඉපදිච්ච ගමම්ම නත්ති දානි පුනබ්බව. පුනර්භවයේ නැති කරන එක. තෘෂ්ණාව නැති කරනවා කියන්නේ පුනර්භවයේ නැති කිරීමයි. යතායම් පදීපෝ රතන සූත්‍රයේදී වදාළේ මේ ලයිට් එකක් ලාම්පුවක් නිමිලා ගියා වගේ. ඒ දැල්ල උඩට ගියාද යටට ගියාද දකුණට ගියාද උතුර ඒක නෙමෙයි. මේක ගියා නේ වුණා. නිවිච්ච ගතිය. මේ පංචස්කන්ධයේ නිවා ගැනීම, උපත නැති කිරීම, මේ ලෝභය නැති කිරීමෙන් ඒ සියල්ලම සිද්ධ වෙනවා. ඒ නිසා දැන් කල්පනා කරන්න අපිට ලැබිච්ච කාල වේලාව අවසానයි.